ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද අපි විශේෂාකාරයෙන් මේ කුරුස දහන මෙහෙය චතාරික කුරුස දහන මෙහෙය කැප කරනු ලබනවා විරසක වූ පවුල් වෙනුවෙන්. අද අපි දකිනවා බොහෝ පවුල් ජීවිත විරසක වෙලා තියෙනවා. එතමයි දික්කසාද වෙලා දික්කසාද වෙන්නට ඔන්න මෙන්න කියලා තියෙනවා. තවත් පවුල් නීත්‍යානුකූලව දික්කසාද නොවුනත් මානසිකව ඒ අය දික්කසාද වෙලා පවුල් ජීවිතයේ සම්බන්ධතා බිඳ වැටිලා බලාපොරොත්තු කඩ වෙලා එසේනම් එවැනි අත්දැකීමක් තුළ සිටින හැම පවුලක්ම අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ අද යාඥා කරන්නට යනවා. එසේනම් ඔබට ඇරයුම් කරන මේ මොහොතේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ දැන් ඔබේ පවුල් ජීවිතය විවර කරලා බලන්න. අර වපුරන්නාගේ උපමාවේ අපිට දකින්නට ලැබෙනවා අවස්ථා කිහිපයක්. සමහර බීජ මගදිගේ වැටුණා කුරුල්ල අහුලගෙන කෑවා. සමහරක් ඒවා ගල් තලාවේ වැටුනේ පස තුනේ නිසා පැලවුණත් වේලිලා ගියා. සමහරක් ඒවා කටු පඳුරු මැද මේ සියල්ල මැද සුණු විසුණු වෙලා ගියා. ඇතැම් බීජ වැටුනේ සාරවත් පොළවේ එකකින් 30 ගුණයක් 60 ගුණයක් 100 ගුණයක් ඵල දරන්නට පටන් ගත්තා. ඒ වගේම තමයි ඔබගේ පෞල් ජීවිතයත් අද. එසේනම් අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ විවර කරමු. විවර කරන්න ඔබගේ පෞල් ජීවිතය. ඔබේ පෞල් ජීවිතය තුළ මොනවද ඔබ වැපරුවේ? මොනවද ඔබ නෙලාගෙන තියෙන්නේ? ඉතිරි වෙලා තියනවද ඔබට උන්වහන්සේ ඉදිරියේ දැන් මේ පෞල් ජීවිතේ මොනවද ඔබට බෙදා ගන්නට තියෙන්නේ උන්වහන්සේත් එක්ක? සමිඳුනිය ඔබ ඉදිරියේ විවර කරනවා අප පෞල් දිවියේ මෙතෙක් වැපිරු සියලු දේ. අපි හැම දෙයක්ම උන්වහන්සේ ඉදිරියේ විවර කරමු. අපගේ පෞල් ජීවිතය අපි හැම කෙනෙක්ම මේ ගීතිකාවට සහභාගී වෙමු. සමිඳුනිය ඔබ ඉදිරියේ විවර කරන්නෙමු අප පෞල් දිවියේ මෙතෙක් වැපිරු සියලු දේ. මම නුඹ කිසිදා ගීතිකාංක 46. සමිඳුනී ඔබ ඉදිරියේ විවර කරන්නේමු අප පවුල් දිවියේ මෙතෙක් වැපිරු සියලු දේ. මෙතෙක් වැපිරු සියලු දේ. සමයෙන් ප්‍රේමයෙන් දිවිගේ වන්නට ගිවිසගත් අප දබරවන්නේ කවුද වපුරේ සැකය අප අතරේ? කවුද වපුරේ සැකය අප අතරේ? සමිඳුනී ඔබ ඉදිරියේ විවර කරන්නේමු අප පවුල් දිවියේ මෙතෙක් වැපිරු සියලු දේ. මෙතෙක් වැපිරු සියලු දේ.
ඉවසමින් එකිනෙකා කල්ගෙවුවේ පෙරදිනේ විසිරුනේ කිමද මෙලෙසේ පවුල් දිවිය අපි කිමද මෙලෙසේ පවුල් දිවිය අපේ සමිඳුනී ඔබ ඉදිරියේ විවර කරන්නේමු අප පවුල් දිවියේ මෙතෙක් වැපිරු සියලු දේ මෙතෙක් වැපිරු සියලු දේ ඉහිරුනේ මෙතෙක් කල් අප දැනුවේ ගෘහයයි තනනු මැන සමිදියේ අපේ ගෘහය නැවත නොබිඳෙනසේ අපේ ගෘහය නැවත නොබිඳෙනසේ සමිඳුනී ඔබ ඉදිරියේ විවර කරන්නේමු අප පවුල් දිවියේ මෙතෙක් වැපිරු සියලු දේ මෙතෙක් වැපිරු සියලු දේ ගල්තල්ලේ කටු පඳුරු මත මියදුනේ අප තැනු ලොවේ සරුපසයි ඔබ අප පවුල් දිවියේ පලදරන්නම් සියදහස් ගුණයේ සමිඳුනී ඔබ ඉදිරියේ විවර කරන්නේමු අප පවුල් දිවියේ මෙතෙක් වැපිරු සියලු දේ මෙතෙක් වැපිරු සියලු දේ මෙතෙක් වැපිරු සියලු දේ. Praise the Lord. 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 ප්‍රශංසා ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි අද දවසේදී විශේෂ ස්තුතියක් කරන්නට කිව්වා. ඉතාලිය රාජ්‍යයේ සිට අම්මා කෙනෙක් මට කතා කළා. මන්දේ අම්මගේ පුතා යම්කිසි වර්ධකට අහු වෙලා ඔහුව ඒ වර්ධෙන් මුදවා ගන්නට නම් පවුම් එංගලන්ත පවුම් 5000ක මුදලක් ගෙවිය යුතු බව ප්‍රකාශ කර තිබුණා. ඉතින් මං ගිය සතියේ යාඥා කළා ඒ තැනැත්තාගේ බිරිඳ නිවුන්දරු උපතක් සඳහා සූදානම් වෙලා සිටිනවා. ඔහු ඒ කරපු වරද පිළි අරගෙන තියෙන. ඉතින් මගෙන් ඇහුවා ෆාදර් මොනවද මේකට කරන්නේ? ඊපස්සේ මං කිව්වා ඔබ වරදක් කරලා තියෙන්නේ වරද පිළිගන්න. ඔබේ නිදහසට කරුණ ඔබ ඉදිරිපත් කරන්න. ඔබේ අසරණකම නීතිඥයෙක් මාර්ගයෙන් එම වගකීම්වන්ට බාර දෙන්න මම බලගත් ලෙස ඔබ වෙනුවෙන් යාඥා කරන්න. මම දුරකථනයනොත් යාඥා කළා.
ඉතින් අම්මා කියනවා ෆාදර් අපි වෙනුවෙන් යාඥා කළා අපිට ලොකු ශක්තියක් ලැබුණේ. අපිට කවුරුත්ම නැහැයි කියලා අසරණ වෙලායි කියලා පවුම් 5000ක් හොයනවායි කියන්නේ ලේසි නැහැ. ඒ අම්මා කියනවා අද උදෑසනම දොර අරිනකොට ඊයේ ආපු ලියුමක් දකින්නට ලැබුණේ අද දවසේදී. ඒ ලියුම කඩලා බලපුවාම පවුම් 150ක මුදලක් පමණක් ගෙවන්නට කියලා. ඉතින් කියනවා මේක මහා ප්‍රාතිහාර්යයක් අපිටත් හිතා ගන්නට බෑ. ඉතින් ඒ සිදුණු ලොකු කරදරයකට පත් වෙනවා. සමහර විට ඇතැම් විට සිරගත වෙන්නටත් සිදු වෙනවා. එහෙම වුණා නම් අර කුසේ ඉන්න දරුවෝ දෙන්නත් එක්ක ඒ අම්මා අසරණ වෙනවා. ඉතින් අද දවසේදී විශේෂ ස්තුතියක් ස්වාමීන් වහන්සේට කියන්නට කිව්වා. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා ඒ වේවා. වගේම අපි ස්වාමීන් වහන්සේට අද දවසේදී ස්තුති කියමු. අද මේ ජීවිතයේ විවිධ ප්‍රශ්න, හැලහැප්පීම්, කරදර, බාධක, කම්කටොළු මැද්දේ තම පෞල් ජීවිත ලස්සනට ගත කරන අයත් ඉන්නවා. ජීවිතේ විවිධාකාර අසරණ වීම මැද පෞල් ජීවිත ගත කරන අය ඉන්නවා. ගිය මාසේ මාව මුණ ගැහෙන්නට පැමිණිය මේ COVID-19 ප්‍රශ්නය නිසා මහත්යාගේ රස්සාව අහිමි වෙලා. ඔහුට විතරක් නෙමෙයි ඒ වැඩපලේ ඇඟලුම් කම්මලක සේවය කරන්නේ මහත්යා. ඉතින් මේ කම්මලේ හුඟක් අයව සේවයෙන් අයින් කරලා මොකද මාස ගණනාවක් වහලා තිබුණේ. උන්ට ජීවත් වෙන්නවත් හැටියක් නැහැ. තිබුණු කනකර ආභරණ සියල්ලක්ම උගස් කියලා ඒවා බේර ගන්නවත් හැටියක් නැහැ. නමුත් ඒ දැනත්ත මට කියනවා ෆාදර් මම මගේ නෝනා ගැන පුදුම ආඩම්බරයි. අය හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් අය රස්සාවක් කරන්නට කැමතුනේ නැහැ. මොකද දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනාවත් බලාගෙන ජීවත් වෙන්නට අය රස්සාවෙනුත් අයින් වුණා. සැපට හැදිච්ච කෙනෙක්. නමුත් අය මට කියනවා ෆාදර් බය වෙන්න එපා අපි ජීවිතේ ගොඩගමු. මට පුළුවන් හොඳට උයන්න. මම 3-5 හදලා දෙන්නම් පැකට් කරලා දෙන්නම්. අපි ගෙවල් කිහිපයකට ගිහිල්ලා කතා කරමු. මාසෙකට සැරයක් ඒ ගෙවල් වලට ඒ 3-5 ලබා දෙන්න. ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ලබා දෙන්න. ඒ මගෙන් කීයක් හරි හොයාගෙන අපේ ජීවිතය ගත කරගන්න. අය පුදුම විදිහට මහන්සිලා අපි දෙන්නම එකතු වෙලා ඒවා පැකට් කරලා ගෙවල් වලට දෙන්නට පටන් ගත්තා. ඇත්තටම අපි හිතුවටත් වඩා හොඳ මුදලක් අපිට හම්බ වුණා. බලන්න ජීවිතේ කඩා වැටෙද්දී ආර්ථිකව කඩා වැටෙද්දී මේ දෙදෙනා අතර ගැඹුරු සම්බන්ධතාවයක් තියෙනවා නම් අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා නම් එකිනෙකාට සහයෝගය දක්වන්නට කැමති නම් කවදාවත් එවැනි පෞල් ජීවිතයක් මොන කුණාටුවාවත් ආර්ථික කුණාටුවාවත් මොන බාධකාවත් කැඩිලා බෙදලා විසිරලා යන්නේ නැහැ. අන්න එවැනි පෞල් අද මේ සමස්ත කැඩිලා පුංචි දෙයටත් විරසක වෙන පෞල් වලට ලොකු ආදර්ශයක්. අනේ එහෙව් පෞල් වෙනුවෙන් අපි දේව මහෝත්තමයන් වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා සිටියා අනේ ෆාදර් මේ ගීතිකාව ඇයි ඔබ වහන්සේ ගායනා කරන්නේ නැත්තේ? පුළුවන් නම් මේ ගීතිකාව ගායනා කරන්න. අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ ගීතිකාව කවදද ගායනය කරන්න කියලා. අපි ගායනා කරමු අද ප්‍රශංසාවේ ගීතිකාව ලෙස ආරාධන කුරියවරේ අබ්බා සෝසිරම්.
ආරාධනෙකු උරයවරේ අම්පාසෝසිරම් අදේශයමානවරේ යේසුවේ සෝසිරම් ආවියානවරේ අභිෂේනාදරේ उमके सोसिरम उमके सोसिरम இறைவனின் நாமத்துக்கு புகழ் பாடுங்கள், முழு உள்ளத்தோடு புகழ் பாடுங்கள். பகலெல்லாம் இரவெல்லாம் அழுகின்றேன் ஐயா, பகலெல்லாம் இரவெல்லாம் அழுகின்றேன் ஐயா. பாதம் விழுந்து கண்ணீர் கனிந்து உம்மையே நினைக்கின்றேன், உமக்காய் வாழ்கின்றேன், உம்மையே நினைக்கின்றேன், உமக்காய் வாழ்கின்றேன். ஆராதனா करमु में से अम्बा पियाननी अभिषेक करनु मैंने जेसुस स्वामिनी. शुद्धात्मयानने आलेप करनु मैंने, शुद्धात्मयानने आलेप करनु मैंने. उब हट तुते पुदम उब हट तुति पुदम යේසුවේ සෝසිරම් සර්වේසරේ සෝසිරම්. අපි උන්වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු. දිවිය අපේ සෑම මොහොතේ රැඳවේ ඔබ සුරාතේ. දිවිය අපේ සෑම මොහොතේ රැඳවේ ඔබ සුරාතේ. සෑම නපුරෙන් මුදවා සිත සැමට සදනා සමීදුන් ගුණ ගයම්. පැසසුන් ගී පුදම් සමීදුන් ගුණ ගයම්. පැසසුන් ගී පුදම්. शुद्धात्मयानने आलेप करनु मैंने, शुद्धात्मयानने आलेप करनु मैंने.
ඔබ හට තුති පුදම් ඔබ හට තුති පුදම් ඔබ හට තුති පුදම් ඔබ හට තුති පුදම් උලහෙල්ලාම් පඩිතවරේ පරිශුද්ධ මානවරේ උලහිල්ලා පනිතවරේ පරිසුද්ධ මානවරේ පාවත්තೈ කලින්දු තුයිමయ్யை අනින්දු උම්මයේ කුදිකින්රේ උම්මකායි வாழ்கின்றே උම්මයේ කුදිකින්රේ උම්මකායි வாழ்கின்றே ආවියානවරේ අභිෂේකනාදරේ उमके सोसेरम उमके सोसेरम उमके सोस्तिरम उमके सोस्तिरम ඔබ හට තුති පුදම් Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර ලුක්තුමන් විසින් ලියා තිබෙන දේ වාක්‍යන මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. වපුරන්නා පිළිබඳ උපමාව. වපුරන්නෙක් බීජ වපුරන්නට නික්මිනි. ඔහු වපුරන කල සමහරක් බීජ මගදිගේ වැටෙනි. ඒවා පයින් පෑගෙන අහසේ කුරුල්ලෝ ඒවා අහුලාගෙන කෑහ. සමහරක් ගල් බිමෙහි වැටි පැල වූ කෙනෙහිම දියසීරාව නැති බැවින් වියලී ගියේය. අන් සමහරක් කටු පැල අතර වැටුනි. කටු පැලද ඒවා සමගම වැඩි ඒවා යටත් කර දැමීය. අන් සමහරක් සරුබිමෙහි වැඩි පැල වූ විට එකකින් 100 ගුණයක් අස්වැන්න ඇතිවිය. උන්වහන්සේ මෙසේ තවදුරටත් සවන් ඇත්තෝ සවන් දෙත්වායි හඬ නගා වදාළසේක. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචින මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුරීදුනි ස්පර්ශ කළමෙන් වචනකේන සෑම වදන සිතට නැගින සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිකිවේවා. සුදත් සත්වන ඔබ කිරීවේවා. ඔබට ආස්ති ලැබේවා. ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දවසේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරනු ලබනවා
විරසක වෙච්ච පවුල් වෙනුවෙන් දැන් අපිට සුභාරංචිය තුල ජේසුස් වහන්සේ කියනවා ලෝක ආරම්භයේදී ඉඳලා දෙවියන් වහන්සේගේ සැලැස්ම මෙයයි මිනිසා තනිව ජීවත් වීම සුදුසු නැහැ. ඒ නිසා උන්වහන්සේම ඔහුට සුදුසු සහකාරියක්ව හොයලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේම අපිට කියනවා මිනිසෙකු තම මවද පියාද අතහැර සිය භාර්යාවට බැඳෙන්නෝය. එවක් පටන් ඔහු එකම මාංශයක් වන්නෝය කියලා. දෙවියන් වහන්සේ එක්කල අය මිනිසා වෙන්න කළ යුතුය. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි දැන් අද හුඟක් දුරට මේ වෙන් වෙලා තියෙන වෙන් වෙන්නට යන පෞල් දිහා බලපුවාම අපිට දැනෙන දෙයක් තමයි හැඟෙන දෙයක් තමයි ඇත්තටම මේ අයව එක්කලේ දෙවියන් වහන්සේද මේ අයව දෙවියන් වහන්සේට එක් කරන්නට වුන් ඉඩක් දුන්නද අද මේ වර්තමාන සමාජ රටාව යන ආකාරය දිහා බලපුවාම බොහොම ලස්සනට ඇඳ පැළඳගෙන වේල් දාගෙන දෙවස්සානයට පැමිණෙනවා. හැබැයි කරන්නට පුළුවන් හැම දෙයක්ම කරලා ඉවරයි. දෙවියන් වහන්සේ එක් කරන්නට ඉස්සෙල්ලා ඒ අය ඒගොල්ලෝ එක් වෙලා ඉවරයි. අද මේ විවාහය කියන්නේ සක්‍රමේන්තුවක් කියන එක. ආශිර්වාදකාර බන්ධනය සක්‍රමේන්තුවක් කියන එක හුඟක් අය අමතක කරලා තියෙනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ මේ සක්‍රමේන්තුවට දීලා තියෙන්නේ අන්තිමම තැන තමයි සක්‍රමේන්තුවට දීලා තියෙන්නේ. මොකද ඒ අයට ඊට ඉස්සෙල්ලා ඕනේ තරම් පළවෙනි තැන දීලා තියෙනවා බොහෝ දේවල් වලට. මාස ගණනාවක ඉඳලා වෙඩින් ප්ලෑන් කරනවා. ලක්ෂ ගාණක් දීලා වෙඩින් ප්ලෑන් කරන්නට එක්කෙනෙක් හොයා ගන්නවා. ඉතින් වෙඩින් ප්ලෑන් කරන එක්කෙනා තමයි ඔක්කොම නීති රෙගුලාසි දාන්නේ. මෙතන මෙහෙම වෙන්න ඕනේ, මෙතන මෙහෙම වෙන්න ඕනේ, මෙතන මෙහෙම වෙන්න ඕනේ. මූණ මේ විදිහට හදා ගන්න ඕනේ, කොණ්ඩ මේ විදිහට හදා ගන්න ඕනේ, ඇඟ මේ විදිහට හදා ගන්නට ඕනේ. ඒක ඔක්කොම තියෙනවා. දැන් අලුත්ම වසංගතයක් ඇවිල්ලා තියෙනවා මේ කොරෝනා වසංගතයට වැඩිය භයානකයි. විවාහයට ඉස්සෙල්ලා මේගොල්ලෝ මොකද කරන්නේ මේ ප්‍රී සූට් කරනවා කියලා යනවා. ගිහිල්ලා මනස්ගාත ටික ඔක්කොම ඇවිල්ලා පෙන්නනවා ලොකු ස්ක්‍රීන් එකකට දාලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔක්කොමලව සර්ප්‍රයිස් කරන්නට යන්නේ හැම දෙයකින්ම. සර්ප්‍රයිස් ඩාන්ස් අරෝ මේවා මහ ගොඩයි. එක දවසක් විවාහ ජීවිතයටපත් වුණා බොහොම කෙට්ටුයි කෙසඟයි පිරිමි දරුවා. ගෑනු දරුවා හරි මහතයි. මේ සර්ප්‍රයිස් ඩාන්ස් එකේ තියෙන්නේ මොකද්ද? දුවගෙන ඇවිල්ලා බෙල්ල බදා ගන්නට ඕනේ. දුවගෙන ඇවිල්ලා බෙල්ල බදාගත්තා මොකද උනේ? මේ කොල්ලත් එක්කම ඇදගෙන වැටුණා. දේව කරුණාවෙන් කොන්ද කැඩෙන්නේ නැතුව බේරුණා. හිටපු අයට හොඳ සර්ප්‍රයිස් එකක් තමයි. අද වෙලා තියෙන්නේ ඕක තමයි. හැම දෙයක්ම පැකේජ් එකට අයිති කරලා තියෙන්නේ. පැකේජ් කරණය කරලා තියෙන්නේ. හැබැයි ඔය පැකේජ් එකේ නැහැ හොඳ යහපත් පාපොච්චාරණයක් කරගන්නට. ඔය පැකේජ් එකේ නැහැ තමුන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නට, එකිනෙකාව අවබෝධ කරගන්නට, එකිනෙකාගේ වටිනාකම් අවබෝධ කරගන්නට, එකිනෙකාගේ දුර්වලකම් අවබෝධ කරගන්නට ඔය පැකේජ් එක තුල නැහැ.
ඊට පස්සේ මොකද වෙන්නේ? වෙඩින් එක කිට්ටු වුණාම ටිකක් රත් වෙනවා වැඩි කට්ටියට. ඊට පස්සේ ඉතින් ලොකුම හිස රදේ තියෙන්නේ මොකද්ද? අයි ලොකු හෝටලයක ගන්නට ඕනේ. පිඟානක් මෙච්චරයි. දැන් කාවද හලන්නේ? ලයිස්තුව හදලා ලයිස්තුව ඔක්කොම කප යනවා. මෙයාගෙන් එච්චර ගාණක් අපිට හම්බ වෙන එකක් නෑ. එයාව කපමු. සමහර විට ජීවිතේ ගොඩ එන්නට අත දුන්න අය වෙන්නට ඇති. අන්තිමට මේ පැකේජ් එකට තමුන්ට දැනුගත්කම් දුන්නු ගුරුහරුකම් දුන්නු අයවත් පැත්තකවත් නැහැ. දෙවියන් වහන්සේ එක්කල අය මිනිසා වෙන්නකොළ යුතුය. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේට එක් කරන්නට කිසිම මේ පැකේජ් එකේ කොහෙවත් තැනක් නැහැ දැන්. ඒගොල්ලෝ තමයි ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ. ඊට පස්සේ බැන්දේ දවසේ ඉඳලා මොකද වෙන්නේ? ණයකාරයෝ ටික එනවා හොයාගෙන. කැමරමන් එහෙන් එනවා. වීඩියෝ කරපු එක්කෙනා එහෙන් එනවා. ෆොටෝස් වලට වෙනම එනවා. මෙන්න මේ ණය ටික ගෙවාගෙන ගිහිල්ලා අන්තිමට වෙඩින් එකේ ෆොටෝස් ටික එන්නත් ඉස්සරලා සමහරක් ඒව දික්කසාද වෙන්න ගිහිල්ලා දෙන්න විරසක වෙලා වීඩියෝ එක ආපුවම දෙන්න එකතු වෙලා බලන්නට හැටියක් නෑ. දෙන්න දෙපොළක ඉන්නේ. අද එතකොට මේ වෙන් වෙලා තියෙන දෙවියන් වහන්සේ එකතු කරපු අයද? ඇයි මේ වසංගත? මප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමිදානෝ ගෘහය හදන්නේ නැත්නම් මෙහෙ කරුවෝ නිරපරාධේ වෙහෙසති. අද හුඟක් අය නිරපරාධේ වෙහෙසලා තියෙන්නේ. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? ස්වාමින් වහන්සේ ගෘහය හදලා නැහැ. ගීතාවලිය 127 කියන්නේ ඒකයි. උදයෙන්ම නැගිට රෑබෝවේ නින්දට යාමද ආහාර සැපීමට පමණක්ම වෙහෙසීමද නිෂ්ඵලයි. මන්ද සමිඳුන්ට ප්‍රේම කරන අයට අවශ්‍ය දේ තුමාණෝ සපයා දෙනසේක. ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්නට තියා මේ දෙන්නට ප්‍රේම කරන්නටවත් වෙලාවක් නැහැ ඊට පස්සේ. විවාහ වෙන්නට ඉස්සල්ලා කොච්චර සුරතල් වචන කතා කරුවද? නොදක ඉන්න බෑ. අතපුන් ගණන් ගෙවාගෙන යනවා. පොඩ්ඩක් බලලා එන්න. වර්ණනා කරනවා. දෙතිස් ගුණාංගයම වර්ණනා කරනවා. ඔයාගේ කොණ්ඩේ ලස්සනයි කියයි, ඔයාගේ මූණ ලස්සනයි කියයි, ඔයා hina වෙද්දි ලස්සනයි කියයි, ඔයා අඬනකොටත් ලස්සනයි කියයි. හැම දෙයක්ම ලස්සනයි. ඔක්කොම ලස්සනට පේන්නේ. හැබැයි විවාහ වෙන්නට ඉස්සෙල්ලා සමහරලාට විවාහ වෙලා ටික කලක් ගියාට පස්සේ මොකද වෙන්නේ? අයියෝ ඔය අඬන ඉරියව් නතර කරගන්න බැරිද ඕක? මහ වදයක් නේද මේ? ඔය කියෝන එක නතර කරගන්න බැරිද? පැය ගණන් කතා කරලා සෙලියුල සමාගම් පොහොසත් කරපු අය බැන්දට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? එක වචනයක් කතා කරන්නේ නැහැ. කෙටි පිළිතුරු. බස්සගේ දූතකාරයට තමයි ඔයා මොනවද මේ වෙලාවේ කරන්නේ? මම වැඩක්. කෑවද? මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, වරද කොතනද එතකොට? ආදරම්බේ තාත්තේ ඔබේ දුවව ඔබේ පුතාව විවාහ කර දෙන්නද ඔබ බලාගෙන ඉන්නේ? ඔබේ දුවවත් ඔබේ පුතාවත් මේ පැකේජ් කරණය
තල්ලු කරන්න ඔබත් යන්නේ. අද ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ හැම එකක්ම. එක දවසක් විවාහ මංගල්‍ය දවසේදී දැන් මේගොල්ලෝ මුදු මාරු කරලා ඔක්කොම ඉවරයි. මම අල්තාරයට අහපව එනකොට කැමරමන් මට කියනවා කියලා මට කතා කරුවේ. මම එකපාරට හැරලා බැලුවා මොකද කියලා. අනේ ෆාදර් මට ෆොටෝ එක ගන්න බැරුව ගියා. ආයේ පොඩ්ඩක් මුද්ද ගලවලා දාන්න පුළුවන්ද? මං හොඳට මූණ දිහා බැලුවා කොල්ලාගේ. කුරුවල් වෙලා එළියට ගියා. අන්තිමට බලාගෙන ගියාම මේගොල්ලෝ ඔක්කොම මුදු මාළු කරලා ඉවරයි. පස්සේ මං හොයලා බලපුවම මේ ආශිර්වාද කරබන්ධනයේ සක්‍රමෙන්තුව ලබන්නට ඉස්සරලා ඡායාරූප ශාලාවට ගිහිල්ලා මුදු මාරු කරලා ඔක්කොම ඉවරයි. මොකද්ද ප්‍රශ්නේ? එතන ස්වාමි හිටියේ නෑනේ. ස්වාමිත් මේ ෆ්‍රේම් එකට ඉන්න ඕනේ. ඒ නිසා මිනිහට ෆොටෝ එකක් වෙලාවට ගන්න බැරුව ගිය නිසා මට කියනවා ෆාදර් ප්ලීස් පුළුවන් නම් ආයේ මුද්ද ගලවලා ආයේ දාද්දි ගන්න පුළුවන් ද ෂොට් එකක්. මම ඔබට කිව්වා දවසක් මම මහවිද්‍ය දේවස්ථානයේ මම සහායක පියතුමා විද්දි වෙඩින්ස් තියද්දි සමහරට ජෝඩු 3-4 එකට බඳලා තියෙන අවස්ථාවල් තියෙනවා. එක දවසක් මුදු මාරු කරනකොට මට ෂුවර් නෑ මේ මුදු දෙකම පිරිමි මුදු වගේ. දැන් මේගොල්ලෝ කලබල වෙලා මොකද පියතුමා කිව්වා හරියට වෙලාවට පූජාව පටන් ගන්න ඕනේ. මොකද ඊට කලින් සතියේ පූජාවක් පරක්කු වුණායි කියලා මිනිස්සු හොඳටම දොස් කියලායි ගියේ. මම පූජාව පටන් ගත්තා. මනමාලිත් නැහැ මනමාලයක් නැහැ. විනාඩි 20ක් බලලා මම පූජාව පටන් ගත්තා. දේශනාව ඉවර වුණාම මෙන්න එනවා. මුදු මාරු කරද්දී පිරිමි මුදු දෙකක් තිබුණේ. මං හැවුවා මේක හරිද? බය වෙලා හොඳටම. මුද්ද දැම්මා. දාලා ඉවරලා මං අල්තාරට එනකොට මෙන්න කවුද ගෑනු කෙනෙක් ෆාදර් මේ මුද්ද මා ළඟ කියලා දුවගෙන ආවා. මොකද වෙලා තියෙන්නේ? ආශිර්වාදකාර බන්ධනයට ඉස්සරලා මේගොල්ලෝ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඔක්කොම මුදු මාරු කරලා මේ මුද්ද පරිස්සමට එක්කෙනෙකුට දීලා තියෙනවා තියාගන්නයි කියලා. ඔබ දන්නවා මීගමේ සෙනසුරාදා දවස් වලට බසාර් එක තියෙනවා. පාරේ වාහන බ්ලොක් එකකට අහු වුණා. වෙලාවට එන්න බැරි වුණා. ඉතින් මම මොනවද කරන්නේ? මම බැහැපත් වෙලා ආයෙ ගිහිල්ලා දාපු මුදු දෙකම ගලවලා අලුතෙන් අහපව් ආශිර්වාද කරලා දැම්මා. ඔය වගේ තව දවසක් ඔබට මතකද ලොකු ගම් වතුරක් ආවා අම්බලම් මුල්ලේ වලම් මුට්ටි පා වෙලා ගියේ දනුගම් ඔයත් පිටාර ගලපු ගම් වතුරට. එතකොටත් මම මේගමේ හිටියේ. ඒතර හයිවේ නෑ හදලා නෑ. හයිවේ එක හදාගෙන යන කාලේ ගම් වතුර බහින්න නැතුව මේගමේ දෙන්නම නමුත් ඡායාරූප ගන්නට ගියා කොළඹට. ගිහිල්ලා එනකොට ගම් වතුර එන්න බැරිව ගියා. දිව්‍ය පූජාව පටන් ගත්තා. මනමාලයක් නැහැ මනමාලිත් නැහැ. දිව්‍ය පූජාව අන්තිමට මගදී නතර කළා. සෙනග ඔක්කොම ඇවිල්ලා. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ඇයි ඔබ මේ තරමටම පාච්චල් කරන්නේ සක්‍රමෙන්තුවක්? මේ වගේ විවාහ ජීවිත සාර්ථක වෙයිද? දෙවියන් වහන්සේ එක් කරන්නට අද පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නැහැ හුඟක් අය.
ඒගොල්ලෝ තමයි හැම දෙයක්ම ප්ලෑන් කරන්නේ. ඒගොල්ලෝ තමයි හැම දෙයක්ම තීරණය කරන්නේ. සක්‍රමේන්තුමය වටිනාකමට කිසිම තැනක් නැහැ. අර පන්තියට යවන්නෙත් බොහොම අමාරුවෙන් තමයි ඒකට යවන්නේ. අද ඒ පන්තියට දෙමව්පියන්වත් සම්බන්ධ කරලා තියෙනවා. සමහරක් අය ඒකටත් බයිනවා. මොකද ඒකට හේතුව අපේ විවාහ අධිකරණයක් තියෙනවා කොළඹ පදවියේ. අද කතෝලික විවාහත් පුදුමාකාර ලෙස දික්කසාද වීමේ අවදානමකට ලොක් වෙලා තියෙනවා. ඒකට තවත් හේතුවක් වෙලා තියෙනවා මේ දෙමව්පියන්. දෙයියන්ගේ නාමයට දැන් ඔබ මේ ඔබේ දුවව පුතාව විවාහ කර දුන්නට පස්සේ එයාගේ ජීවිතවලට ඇඟිලි ගහන්න යන්නට එපා. දුවගේ පාර්ශවයෙන් වෙන්නට පුළුවන්, පුතාගේ පාර්ශවයෙන් වෙන්නට පුළුවන්. යම්කිසි ප්‍රශ්නයක් වෙලා දුව ගෙදර ආවොතින් ඇරණ තැපෑලෙන්ම දුවව අරින්න අහපව්. දැන් ඔයාව අයිති අපිට නෙමෙයි. ඔය දෙන්නගේ ප්‍රශ්න ඔය දෙන්න විසඳ ගන්නට. පළවෙනි දවසේ ඉන්නට ඉඩ දුන්නොතින් ඊට පස්සේ හැමදාම දුව ගෙදරට ඇවිල්ලා ඉඳී. එතන පෞල් ජීවිතයක් නැහැ. ඒ දෙන්නට ජීවිතේ දුක සැප බෙදාගෙන මොකද පොරොන්දුවක් දුන්නනේ වාසනාවන්ත කාලේ අවාසනාවන්ත කාලේ ලෙඩ දුකේදී සුව සැපේදී කියලා. ඔතන මේ සුව සැපේදී විතරක් කියලා කියන්නේ නැහනේ. ලෙඩ දුක එනවා. කරදර එනවා. කුණාටු වෙනවා. ආර්ථික අපහසුතාව එනවා. රස්සාවල් නැති වෙනවා. බලාපොරොත්තු සුන් වෙනවා. මෙන්න මෙතන තමයි දෙන්න වඩාත්ම එකට ඉන්නට ඕනේ තැන. දෙමව්පියෝ අනවශ්‍ය ඇඟිලි ගැහිම් කරන්නට ගියොත් මොකද්ද වෙන්නේ? ඒ පෞල් ජීවිතවලට පැවැත්මක් නැතුව යනවා. ඒ නිසා මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඉඩ දෙන්න ස්වාමින් වහන්සේට ඔබේ ජීවිත ගොඩනගන්නට. අද පෞල් ජීවිත ප්‍රධාන වශයෙන් බිඳ වැටීමට පළවෙනිම හේතුව තමයි මම නිතරම කියන දෙයක් තමයි විවාහ මංගල දිව්‍ය පූජාවේදී මම ඒ දෙන්නටම කියන දෙයක් තමයි ඔබේ සතිය පටන් ගන්න ඉරුදින දිව්‍ය පූජාවේ. ඔබේ දවස පටන් ගන්න දෙන්නත් එක්කම එකට එකතු වෙලා ගීතාවලිය අඬුවකින්. ඔබේ සතිය ඔබ ඉරුදින දිව්‍ය පූජාවෙන් දෙන්නත් එක්කම එකට පල්ලියට ගිහිල්ලා ජේසුව ලබාගෙන පටන් ගන්නේ නැත්නම් ඒ පෞල් ජීවිතයට පැවැත්මක් නැහැ. දෙන්නත් එක්කම අනිවාර්යයෙන්ම ගීතාවලිය 91 කියන්නයි කියලා කියන්නේ ඇයි ඒ? එතකොට දෙන්නත් එක්කම යාඥා කරන්නට අඩුම තරමේ විනාඩි 5ක් 10ක් හරි යාඥා කරන්නට පුළුවන්කමක් ලැබෙන නිසායි. දැන් අද දික්කසාද වලට හේතු වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේ එක් කරපු අය මේගොල්ලෝ එකතු වෙලා දෙවියන් වහන්සේව ඒ පෞල් ජීවිතෙන් එළියට දාද්දී. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රශ්නයක් ආපුවම, කරදරයක් ආපුවම මේ පෞල් ජීවිතවලට එල්ලිලා ඉන්න තැනක් නැහැ. ආධ්‍යාත්මික ශක්තියක් නැහැ. එක දවසක් මං අඳුරන පවුලක් මට වෙඩින් කාඩ් එකක් දෙකනල්ලා දුන්නා. මම මේ වෙඩින් කාඩ් එක දෙතුන් පාරක් හොඳට කියෙව්වා. ඒකේ ගහලා තිබුණේ පොඩි printing mistake එකක් තිබුණා. අව වෙඩින් කියන එකට ගහලා තිබුණේ අව වෙල්ඩින්. අව වෙඩින් කියන එකට ගහලා තිබුණේ අව වෙල්ඩින් කියලා. මං කිව්වා මෙතන පොඩි වැරදක් වෙලා නේද කොබල? අයියෝ මේක අපි කොච්චර බැලුවද අපිට තේරුන්නේ නැනේ මේක. දැන් ඉතින් මොනව කරන්නේ, ඔක්කොටම කාඩ්ස් ටික දීලා ඉවරයි. මං ඇහුවා ඉතින් ඔයගොල්ලෝ මට කිව්වේ
මේ ෆාදර්ට පළවෙනිම කාඩ් එක දෙන්න ආවයි කියලානේ. මම කවන්නේ. දැන් ඕගොල්ලෝ දීලානේ තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ මම මේක දේශනාවේදී හදන්නම් කිව්වා. මම දේශනාවේදී කිව්වා ඕගොල්ලන්ට සමහර විට මේගොල්ලන්ගේ වෙඩින් කාඩ් එක හම්බ වෙන්නේ නැතිනේ. ඒකේ තිබුණේ වැරදීමකින් වෙල්ඩින් කියලා ගහලා තිබුණේ. මං කිව්වා වැරදීමක් නෙමෙයි ඒක තමයි හරි. මොකද්ද වෙල්ඩින් එකක් කියලා කියන්නේ? යකඩ කෑලි දෙකක් දෙපැත්තේ දිවිච්ච යකඩ කෑලි දෙකක් එකට තියලා පාස්සනවා. කඩන්න බෑ. මිටිකින් ගහලවත් කඩන්න බෑ. අන්න ඒ වගේ තමයි ඔබේ විවාහ ජීවිතයත්. කොහෙවත් හිටපු දෙන්නෙක් සමහර වෙලෙ ඊට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා මෙලොවදයක් දන්නේ නැහැ. දැන් බලන්න මොනතරම් ආශ්චර්යයක්ද මේ දෙන්න එකට එකතු වෙලා ජීවත් වෙන්නට යනකොට ඇත්තටම හොඳම වෙල්ඩින් එකක් කරගන්නට වෙනවා. ජීවිතේ මොන ප්‍රශ්න ආවත් කැඩෙන්නේ නැතුව ඉන්න. ගැලවිලා යන්නේ නැතුව ඉන්න. එතකොට මේ වෙල්ඩින් එක කලේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කරපු අය වෙන් කරගන්නට එපා. අනිත් කාරණේ තමයි පළවෙනි එක යාඥාවට මුල් තැන දෙන්න. එකිනෙකාට පුංචි හරි වෙලාවක් දෙන්න. ජීවිතේ බෙදා ගන්න. ඔබ විවාහ වෙන්නට ඉස්සෙල්ලා කොච්චර ජීවිතේ බෙදාගත්තද? කෑමක් හම්බුණත් ඒක දෙන්නම තමයි කෑවේ, බෙදාගෙන කෑවේ. ඒ වගේම ජීවිතේ දුක සැප බෙදා ගන්න. ඔබේ දෙමව්පියන්ගෙන් ඔබ ඈත් වෙලා ආවත් ඔබට දෙමව්පියන්ව ප්‍රතික්ෂේප කරන්නට බෑ. මොකද ඔබේ අම්මා තාත්තා නිසා තමයි ඔබ ඉන්නේ. ඔබේ බිරිඳට ඔබ ඇලුම් වෙනවා. ඔබේ ස්වාමි පුරුෂයාට ඔබ ඇලුම් වෙනවා. නමුත් ඔබ හතරවෙනි පනත අමතක කරන්නට හොඳ නැහැ. දෙමව්පියන්ට සංග්‍රහ කරව. සමහර විට දෙමව්පියන්ව පාපිස්සක් ගන්නට දාලා වැඩකාරියෙක් බවට දාලා ඒ අය තව ආදරයක් බලාපොරොත්තු වෙනවා ඔබගෙන්. වෙන කිසි දෙයක් නැහැ. ආදරෙන් ඒ අයටත් කතා කරන්න. අම්මේ කියලා කතා කරන්න. ඇන්ටි අංකල් නෙමෙයි. අම්මේ තාත්තේ කියලා කතා කරන්න. අද ඊළඟ වසංගතයේ තමයි මේගොල්ලෝ ඇන්ටි අංකල් කියලා කියන්නේ. ඇන්ටිලා අංකල්ලා නැහැ. නැන්දම්මල ලීලිලා නැහැ. නැන්ද කැල්ල කපන්න අම්මේ කියලා කටපුරවල කතා කරන්න. තාත්තේ කියලා කටපුරවල කතා කරන්න මාමා නෙමෙයි. අන්න එතන ඒ දෙමව්පියොත් ආසයි එතකොට මේ දරුවෝ ලස්සනට ජීවත් වෙනවා දකින්නට. දරුවෙකුගේ සුරතල් බලන්න ආසයි. අද හුඟක් වෙලාවට පෞල් ජීවිත කැඩෙන්නට ඊළඟ ප්‍රධාන හේතුව තමයි මේගොල්ලෝ කියනවා අපිට දැම්මම දරුවෙක් ඕනේ නැහැ. සිකුරාදා දවසේ මල් ළඟට කී දෙනෙක් එනවද මේ ආශිර්වාද කරගන්න දරුවෝ නැහැ කියලා. මං එයාගෙන් අහනවා. මං කියනවා මට අවංක වෙන්න ඇත්ත කියන්න. සමහර වෙලාවට ඒගොල්ලෝ අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ උපත් පාලන ක්‍රම පාවිච්චි කරලා මේ සිස්ටම් එකට දැන් ඇතුළු වෙලා තියෙන්නේ. මට දරුවෙක් අවශ්‍ය නැහැ. මට දරුවෙක් ඕනේ නැහැ. දැන් දරුවෙක් ඕන වෙලාවෙත් දරුවෙක් හිටින්නේ නැහැ. ඇයි ඒ සිස්ටම් එකෙන්ම රිජෙක්ට් කරනවා. Child is the binding force of the family. දරුවෙක් තමයි පෞල් ජීවිතය එකට ගැට ගහලා තියෙන පුරුක. පුළුවන් නම් ඉක්මනින්ම දරුවෙක්ව හදාගන්න. ඒ දරුවා ඔබට දික්කසාද වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබේ පෞල් ජීවිතයට අලුත් අමුතුම ආදරයක් අත්දකින්නට ඔබට ලැබෙනවා. ජීවිතේ ඒකාකාරී බව නැති කරනවා දරුවා. අද හුඟක් අයගේ ෆැෂන් එක තමයි මොකද දරුවෙක් හම්බ වෙලා කිරි දෙන්නට ගියොත් මොකද වෙන්නේ කියලා. ෆිගර් එක අවුට් වෙයි කියලා බයයි.
එහෙනම් ඉතින් අපේ අම්මට දරුවෝ 8 දෙනෙක් වැදුවට පස්සේ ඒත් අම්ම ලස්සනයි. පුදුම ලස්සනක්. දරුවෝ 8 දෙනාටම කිරි දීලා හැදුවේ අම්මා. මව් කිරි දීලා හදන්න දරුවන්. මව් කිරි කියන්නේ නිකම්ම නිකන් දෙන කිරි ටිකක් නෙමෙයි, ලේ කිරි වෙලා ඇවිල්ලා ආදරයත් එක්කයි දෙන්නේ. එනිසා අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට මේ මොහොතේ බාර කරමු අද දවසේදී. විශේෂයෙන්ම අද හුඟක් පවුල් තියෙනවා. මට අද කෝල්ස් ආව සෑහෙන තොගයක්. ඒ ආපු කෝල්ස් වලින් වැඩිපුරම ආවේ අනේ ෆාදර් මගේ දුව, අනේ ෆාදර් මගේ පුතා මොනවද දික්කසාද වෙන්නට යන්නේ, පෞල් ජීවිත කැඩෙන්නට යන්නේ. එසේනම් අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේව අප මැදට කැඳවා ගනිමු. සම්මිදුනේ ඔබ අප අතරේ වැඩ වෙසිනවා. අපේ ජීවිතයේ හැම අත්දැකීමක් තුළම ඔබ වහන්සේ ඉන්නවා ජේසුනේ. අපි උන්වහන්සේට බාර කරමු. අපේ කඳුල තුළ, අපේ සිනහව තුළ ඔබ වහන්සේ ඉන්නවා. අපේ ණයබර තුළ ඉන්නවා. අපේ වේදනාව තුළ ඉන්නවා. මන්ද යුගාන්තයේ දක්වාම ඔබ වහන්සේ අපිත් එක්ක වැඩ සිටිනවා ජේසුනේ. අපි ඒ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේව අපේ පෞල් ජීවිත තුළට කැඳවා ගනිමු. විරසක වෙලා තියෙන පෞල් ජීවිත ඔබේ මනසට එනවනම් මේ මොහොතේ ඒ හැම පෞලක්ම සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතට ගෙන්න. ඔබ ජීවමානයි අප සමග වැඩ සිටියා. ජේසුනී ඔබ ජීවමානයි අප සමග වැඩ සිටියා. යුගාන්තය දක්වා අප සමග වැඩ සිටින්නේ ඔබයි. යුගාන්තය දක්වා අප සමග වැඩ සිටින්නේ ඔබයි. ජේසුනී ඔබ ජීවමානයි අප සමග වැඩ සිටියා. ඔබ පෞල් ජීවිතේ කඳුල තුල ඔබ ඉන්නවා ජේසුනේ. සිනහව තුල ඉන්නවා, ණයබර තුල ඉන්නවා, ජීවිත අරගලත් එක්ක ඔබ වහන්සේ ඉන්නවා ජේසුනේ. අපි උත්සෙත් එක්ක ඔබ වහන්සේත් එක්ක ඉන්නේ නැත්තේ. ඔබ වහන්සේ ඉන්න ජේසුනේ. ඒ කැඩිලා බෙදලා ඉහිරලා යන පෞල් තුලට එන්න. අප කඳුල තුල අප සිනහව තුල වැඩ සිටින්නේ ඔබයි. අප අරගල තුල අප ණයබර තුල වැඩ සිටින්නේ ඔබයි. ජේසුනී ඔබ ජීවමානයි අප සමග වැඩ සිටියා. අද බොහෝ පෞල් ජීවිත කැඩිලා බෙදලා ඉහිරලා යන්නට ඊළඟ ප්‍රධාන හේතුව තමයි සමාව දෙන්නට බැරි ගතිය, අමතක කරන්නට බැරි ගතිය, සැකය, අවිශ්වාසය. ඔබ දෙදෙනා එකම මාංශයක් වෙනකොට ඔබ දෙදෙනා අතරට වෙන කාටවත් එන්නට බෑ. වෙන වෙන සම්බන්ධතාවලට ඉඩ තියන්නට බෑ.
වෙන වෙන දේවල් එන්නටත් බෑ. ඒ බෝතලය වෙන්නට පුළුවන්, සූදුව වෙන්නට පුළුවන්. අධික මිතුරු ආශ්‍රය වෙන්නට පුළුවන්. අද මේ දෙන්නගේ සම්බන්ධතා බිඳ වැටෙද්දී, කඩා වැටෙද්දී ඒ සම්බන්ධතා බිඳ වැටීමට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා අද මේ සෙලියුලර් දුරකථනය. නෝනට දෙන්නට ඕනේ තැන, මහත්තයාට දෙන්නට ඕනේ තැන, දරුවන්ට දෙන්නට ඕනේ තැන දීලා තියෙන එකටයි. දෙන්න වැඩ ඇරලා ගෙදර ඇවිල්ලා දෙන්න දෙපොලේ ඉඳගෙන ෆෝන් එක තියාගෙන ඒකයි කුරුටු ගන්නෙ. එතකොට සම්බන්ධතාව බිඳ වැටිලා. යක්ෂයා ගොරවන සිංහෙක් මෙන්න ඔබ ගිල ගන්නට ඇවිල්ලා. දන්නේම නැතුව සම්බන්ධතා ගොඩනැගිලා. ඒ සම්බන්ධතා දිග දුර යන කම්ම දන්නේ නැහැ. ඒ සම්බන්ධතා තුළ පෞල් ජීවිතයට කනකොක හඬලනකම් දන්නේ නැහැ. එහෙනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේට කියමු, ස්වාමිනේ එක් කරන්න ඔබ වහන්සේ ඒ හැම කෙනෙක්ම සමාව දෙන්න, සමාව ලබා ගන්න, ආදරය තුල ගොඩනගෙන්න. දෙවියන් වහන්සේ ඔබව එක්කලේ, දෙවියන් වහන්සේ ඔබ වෙන් කරන්නට එපා. මට පසුව ගායනා කරන්න. එක්කරනු මෑන ජේසුස් හිමියනි, කැඩිය නොහැකි බැමිවලින්. එක්කරනු මෑන ජේසුස් හිමියනි, කැඩිය නොහැකි බැමිවලින්. එක්කරනු මෑන ජේසුස් හිමියනි, ඔබගේ ප්‍රේමයෙන්. එකම සමිදු ඔබයි, එකම දේවිඳු ඔබයි. එකම සමිදු ඔබයි, එකම දේවිඳු ඔබයි. අපි එක පවුලයි, එබැවින් අපි ප්‍රීති වෙමු. අපි එක පවුලයි, එබැවින් අපි ප්‍රීති වෙමු. අපි මේ මොහොතේ බාර කරමු. විවාහ ජීවිතයට පත් වෙලා තවම මාස කිහිපයයි. දෙන්න දෙපොලේ සම්බන්ධතා බිඳ වැටිලා, ආදරය බිඳ වැටිලා, බලාපොරොත්තු ඉහිරලා ගිහිල්ලා. ජේසුනි ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කර දෙන්න. ඔබ වහන්සේ ඒ එකිනෙකාගේ දුර්වලකම්, අඩුපාඩුකම් අවබෝධ කරගන්නට, ඔවුන්ගේ ජීවිතයට තියෙන බාධාවල් මොනවද, ඒ බාධාවල් සම්පූර්ණයෙන්ම තුරන් කරලා ඔබ වහන්සේ එකතු කරලා දෙන්න. එවැනිම පවුල් කිහිපයක්ම තියෙනවා. විදේශ රටවලත් හුඟක් අය කතා කළා. ඒ හැම කෙනෙක්වම අපි බාර කරමු. ජේසුනි ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේ ඒ අය එකතු කරලා දෙන්න නැවත එයාගේ ජීවිතය. එක්කරනු මෑන ජේසුස් හිමියනි, කැඩිය නොහැකි බැමිවලින්. එක්කරනු මෑන ජේසුස් හිමියනි, ඔබගේ ප්‍රේමයෙන්. එකම දේවිඳු ඔබයි, එකම දේවිඳු ඔබයි. අපි එක පවුලයි,
එබැවින් අපි ප්‍රීති වෙමු එක්කරනු මැන ජේසුස් හිමියනි කැඩිය නොහැකි බැම්මි වලින් එක්කරනු මැන ජේසුස් හිමියනි ඔබගේ ප්‍රේමයෙන් මේ දරුවන්ගේ ජීවිත කැඩිලා බිඳලා ඉහිරලා යද්දී වැඩියෙන්ම දුක් විඳින්නේ කවුද? දෙමව්පියෝ. දුවේ පුතේ ඔබේ අම්මගේ තාත්තගේ නිନ୍ଦ හොරගම් කරගන්නට එපා. බහැපත් වෙන්න කීකරු වෙන්න. සමාව ගන්නට ඕන තැනදී ගන්න සමාව. වරදක් වුණා නම් සමාව ගන්න. ඒ වරද හදා ගන්න. සමාව දෙන්න. වැරදි ඒ තුරුම්පුවක් කරගෙන දිගින් දිගටම පහර දෙන්නට එපා. එසේ කැඩිලා බිඳලා තියෙන පවුල් සෙත් FM ගුවන්විදුලි ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙනව ගොඩාක් අය. අන්තර්ජාලය ඔස්සේ YouTube තාක්ෂණය ඔස්සේ දැන් විශාල පිරිසක් අපත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ හැම කෙනෙකුගේම බොහෝ අයදීම් අප වෙත එනවා. ඒ සියල්ලක්ම අපි ඔබ වහන්සේ ඉදිරියේ තබා මේ කැඩිලා බිඳලා දික්කසාද වෙන්නට යන මේ පවුල් නැවත එකතු කරලා දෙන්න ජේසුනේ. අපි ප්‍රාතිහාර්යක්ම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ජේසුනේ. ඒ ප්‍රාතිහාර්ය ඔබ වහන්සේ අත්දකින්නට සලස්වන්න. ඒ කැඩිලා බිඳලා ඉහිරලා ගිහිල්ලා තියෙන පවුල් එකතු කරලා දෙන්න. ප්‍රාතිහාර්යයක් පතනෙමු අප සමීදුනි ඔබගෙන් ප්‍රාතිහාර්යයක් පතනෙමු අප සමීදුනි ඔබගෙන් පවුල් අවුල් කරනා සෑම බාධක දුරලා කැඩුණු පවුල් එකතු කරන ලෙස අපි සමිඳුන් යදිමු මෙසේ ප්‍රාතිහාර්යයක් පතනෙමු අප සමීදුනි ඔබගෙන් ප්‍රාතිහාර්යයක් පතනෙමු අප සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් උන්වහන්සේ ස්වර්ගෙන් පූපෙවුනට දෙවවදාලසේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ ත්‍රිේක මහෝත්තම දෙවි පියාණනි ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුළක් මෙන්ද රාත්‍රී කාලයේ ගිනිටමක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛයේ ජීවත් වෙමින් දේවවර ප්‍රසාදෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මෙම චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වතනව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට
බැහැපත් සිතක් අපට දුන මැනව. ශුද්ධ වූ ස්වාමිනී විරසක වී ඇති සෑම පවුලක්ද ඔවුන් එකිනෙකාගේ දුර්වලකම් අඩුපාඩුකම් හඳුනාගෙන එකිනෙකාට සමාව දෙමින් සමාව ලබාගෙන ඒ කැඩුණු බිඳුණු පවුල් නැවත ගොඩනගන්නට ඔබ වහන්සේගේ ශුද්ධ පවුලේ ආශිර්වාදය උනට දුන මැනව. ක්‍රිස්තුනී අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මග්නිසාදයට ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගත්සේක. අපි දැන් සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් මහඟු ආශිර්වාදය ලබන මේ මොහොතේ එවැනි කැඩිලා බිඳිලා විසිරලා ගිහිල්ලා තියෙන දික්ක සාදවීමේ අවදානමකට ගොදුරු වී සිටින ඒ හැම පවුලක්ම දිව්‍ය සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයට යටත් කරමු. විවිධාකාර ලෙඩ රෝග තුල අසරණ වී සිටින ඒ හැම කෙනෙක්වම සුවපත් කරන්නට කියලා අපි උන්වහන්සේට මෙසේ බාර කරමු. කල්වාරි කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලෙමින් කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී විවාහ ජීවිතයට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින විවිධ අරගල තුල ප්‍රශ්න තුල ගමන් කරන ඒ හැම කෙනෙක්වම අපි වහන්සේට බාර කරනවා ස්වාමිනී. ඒ සක්‍රමෙන්තේ වටිනාකම අවබෝධ කරගෙන ශුද්ධවන්ත ලෙස ඒ සක්‍රමෙන්තුව ලබා ගන්නට ඒ දරුවන්ගේ අධ්‍යාත්මය සූදානම් කර දෙන්න. කැඩිලා බිඳලා විසිරලා තියෙන හැම පවුලක්ම එකතු කරන්න. තුවාලයන් සුව කරන්නේ හේලෙයයි මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ හේලෙයයි කල්වාරි කුරුසියෙන් ගැලූ රුධිරයයි
ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, හුඟක් දෙනෙක් දැන් YouTube තාක්ෂණය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ අය අහනව මගෙන් පීතුමාව මුණ ගැහෙන්නට පුළුවන් කොහොමද කියලා. ඉතින් සිකුරාදා දවස තමයි මම ඒ සඳහා සම්පූර්ණයෙන්ම කැප කරලා තියෙන්නේ. මන්ද එදින මම විශේෂ සූදානමක් වීලා තමයි ඒ කටයුත්ත කරන්නේ. හැම සිකුරාදා දිනකම උදේ 8:30 සිට 11:30 දක්වා පෞද්ගලික ආශිර්වාදයන්, 11:30ට සුවමෙහෙය සහ දිව්‍ය පූජාව පවත්වනු ලබනවා. ඉන් අනතුරුවත් මම ටික වෙලාවක් බලනවා. ඉතින් පැමිණෙන ආකාරය ඔබ ජායලට ආවොතින්, ජායල ස්ටේෂන් එක ළඟට ආවොතින් එතනින් 278 නිවන්ද මහරහා ගණේ මුල්ල පාරේ යක්කඩුව ජායල සිට කිලෝමීටර් 2ක් පමණ ඇතුළට තියෙන්නේ. යක්කඩුව සාන්ත හෙලේනා දේව මැදුරේ තමයි මේ දේව මෙහෙය පවත්වනු ලබන්නේ. ඔබ සිළු දිනාටම ජේසුස් පිහිටයි.